ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. පින්වත්නි අපි ඔබව නැවතත් හමු වෙන්නේ මේ අසිරිමත් ශ්‍රී ගෞතම සිරිපා මහා විහාරයේ පහත මාලයේ සිට අද සතියන්ත සීල භාවනා වැඩසටහන ඔබට සමීප කරේ මේ විහාරයේ පහත මාලයේ සිට. ඉතින් අද මේ සවස් කාලෙදිත් අපි සූදානම් වෙන්නේ මේ ඉරිදාවේ සතියන්ත සීල භාවනා වැඩසටහනේ සවස වැඩසටහන ඔබට සමීප කරන්නට. පින්වත්නි අද සවස් කාලයේදීත් අප කෙරෙහි මහත් කරුණාවෙන් ඒ පින්වත් ස්වාමින් වහන්සේ උතුම් වූ අනුශාසනාවන් වෙනුවෙන් මේ විහාරයේ පහත මාලයට වැඩම කළා. අපි පින්වත් ස්වාමින් වහන්සේව මුලින්ම පාද වන්දනා කොට নমස්කාර කොට පිළිගනිමු. පින්වත් ස්වාමින් වහන්සේ අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත් අද සවස වැඩසටහන ශ්‍රද්ධා රූපවාහිනියෙන් ඒ වගේම ලක්විරු ගුවන්විදුලියෙන් ඒ වගේම ශ්‍රද්ධා ලක්විරු අන්තර්ජාල අවකාශයන් ඔස්සේ ඔබට සමීප කරන්නට දායකත්වයේ එකතු කරන පින්වතුන් සිහිපත් කරගමු. නොවැම්බර් මාස 29 වන දින උපන්දිනය සමරන W ජයසිංහ ස්වාමිපුරුෂයාට පියාණන්ට සෙත් පැතීම පිණිස ගාල්ල මිලිද්දුව පදිංචි ගාල්ල මහමෙවුනාව භවනාසපුවට සම්බන්ධ ශ්‍රද්ධා ධර්මදාන සමාජිකා කමනි ස්වර්ණා තිලකා බිරිඳ දිලුක චතුරංග ජයසිංහ සසික රසංජන ජයසිංහ සහ උද්දික මදුරංග ජයසිංහ යන පුතුන් තිදෙනා ඒ වගේම නිසංසලා මදුවන්ති ලේලිය සහ ශාක්‍ය දෙව්මිත් ජයසිංහ මුණුබුරා විසින් තමයි අද දවසේදී මේ සවස වැඩසටහන ඔබට සමීප කරන්නට දායකත්වය එකතු කරන්නේ. ඉතින් පින්වත්නි මේ සීලමු දෙනාවත් සිහිපත් කරගෙන අපි ලෝකයේ කොහේ කොතනක ඔබ හිටියත් තුනුරුවන පාමුලට ඒකනාශී කරගෙන ඒ උතුම් වූ නිමල වූ නිර්මල වූ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට මෙතෙන් සිට කාලය වෙන් කරගමු. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේට අපි සීලමු දෙනා එකතුව සාදුනාද නන්නුමින් ආරාධනා කරමු. මෙතෙන් සිට අප කෙරෙහි මහත් කරුණා පෙරදරිව ඒ උතුම් වූ අනුශාසනාවන් සිදු කරන්නට පින්වත් ස්වාමින් වහන්සේ අවසරයි. සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපි හැම දිනාටම මේ ධර්ම මාර්ගය විවර කරලා දුන්න අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරේ වේවා. සාදු සාදු සාදු. සද්ධාවන්ත පින්වත්නි, මේ ලෝකේට ඊ타ත්ම කලාතුරකින් තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. ඒ ඊ타ත්ම කලාතුරකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා අපට මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතයේ ඊ타ත්ම දුර්ලභ එකක් බව. මනුස්ස ජීවිතයක් ලැබපු කෙනාට ජීවත් වෙන එක දුෂ්කර දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ දුෂ්කර මනුස්ස ජීවිතයක් ලැබිච්ච කෙනෙකුට සීසත් ධර්මයේ අහන්න ලැබෙන්නේ ඊ타ත්ම දුෂ්කරව කියලා
බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා ඊටත් වඩා ලෝකේ දුර්ලභතේ තමයි ලෝකේට බුදුරජාණන් වහන්සේ නමක්ගේ පහළවීම. පින්වත්නි මේ ලෝකේට බුදුරජාණන් වහන්සේ නමක්ගේ පහළවීම ඊ타ත්ම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළවීම තුළින් දෙවියන්ට මිනිසුන්ට පින්වත්නි සැපසේ තමන්ගේ ජීවිතය ගත කරන්න පුළුවන්කම තියෙනවා බුදු කෙනෙක් පහළ වෙලා ඒ ධර්මයේ දේශනා කරායින් පස්සේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තමයි අපිට අපේ ජීවිතයේ තුල තියෙන ඇත්ත ස්වභාවය කියලා දුන්නේ. අපේ ජීවිතයේ තියෙන සත්‍ය අපිට පෙන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අපට සත්‍ය පෙන්වා නොදෙන්න අපේ ජීවිතේ කුමක්ද කියලා අපි දැනගෙන හිටියේ නෑ. පින්වත්නි අපට අපි මේ යන සසර ගමන ගැන අපි දැනගත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්. ඒ වගේම අපි මේ සසර ගමන තුල කොයි උපත්වලටද යන්නේ කියලා අපි දැනගත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්. භාග්‍යතුන් වහන්සේ තමයි අපට වදාළේ අනුමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බාකෝටින්න පඤ්ඤායති. පින්වත් මහන්නි මේ සංසාරේ පටන්ගත්තු කෙලවරක් පණවන්න බෑ කිව්වා. අවිජ්ජා නීවරණානං සත්තානං සංයෝජනානං සන්දාවතං සංසරතං. මේ සත්‍යයා මේ සසර ගමන සැරිසරාගෙන යන්නේ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවට බැඳිලා බව අපට පෙන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. ඉතින් පින්වත්නි මේන්න මේ වගේ දීර්ඝ සසර ගමනක යන මේ සත්‍යයා විටක නිරේ උපත කරා යනවා. විටක තිරිසන් ලෝකේ තිරිසන් සතුන් අතර උපදිනවා. විටක പ്രേත ලෝකේ പ്രേතයන් අතර උපදිනවා. විටක මනුස්ස ලෝකේ මනුස්සයන් අතර උපදිනවා. විටක දිව්‍ය ලෝකේ දෙවියන් අතර ගිහින් උපදිනවා. ඉතින් මේ විදිහට සුගති දුගති ලෝකවල උපදෙමින් තමයි මේ සත්‍යයා මේ සසර ගමන සැරිසරාගෙන යන්නේ. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට මෙන්න මේ වගේ සසර ගමන යනක අපිට මේ සසර ගමන යන්න හේතු වෙච්ච දේ අපට පෙන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා මහණෙනි ඔබත් මමත් මේ සසර සැරිසරාගෙන ආවේ කරුණු හතරක් අවබෝධ නොකරපු නිසා. ඒ තමයි දුක නම් වූ ආර්ය සත්‍ය, දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය, දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය, දුක නැතිවන්නා වූ මාර්ගය නැමැති මේ ආර්ය සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ නොකරපු නිසා තමයි අපි සසරේ ආවේ. පින්වත්නි අපි සසරේ ඕන තරම් සැප විඳලා තියෙනවා. අපි සසරේ ඕන තරම් දුක් ගැහැට විඳලා තියෙනවා. අපි දුගති ලෝකවල ඉපදෙලා මේ කියාගන්න බැරි තරම් උපමා වලින් කියන්න බැරි තරම් දුක් අපි විඳලා තියෙනවා. ඒ වගේම කියාගන්න බැරි තරම් සැප අපි සසරේ විඳලා තියෙනවා. ඉතින් පින්වත්නි මේන්න මේ වගේ සසර ගමනක අපි යන්නේ කියලා අපිට පේන්නේ නැහැ. ඒකට හේතුව තමයි
අපි හැමෝම මහාගණ අන්ධකාරයක ඉන්න නිසා. දැන් ඔබ හිතන්න මේ ලෝකයේ තියෙන්නේ මහාගණ අන්ධකාරයක නම් මේ ලෝකේ ඉර කියලා එකක් නැත්තම් හඳ කියලා එකක් නැත්තම් මේ ලෝකයේ කිසිම එළියක් දකින්න නැත්තම් මේ ලෝකයේ තියෙන ඝන අන්ධකාරය. ඒ ඝන අන්ධකාරයේ තියෙන ලෝකයේ තුල කොයිතරම් ලස්සන දේවල් තිබුණත් කොයිතරම් කැත දේවල් තිබුණත් කොයිතරම් සුන්දර දේවල් තිබුණත් අපිට ඒව දැක ගන්න පුළුවන් කමක් නැහැ. අපිට ඒව දකින්න පුළුවන්කම තියෙන්නේ ලෝකේ ඝන අන්ධකාරයෙන් මිදිලා එක්ක සූර්යාලෝකයෙන් හරි එහෙම නැත්නම් හඳ හෙළියෙන් හරි නැත්නම් ආලෝකයක් උපදවාගෙන තමයි අපිට ඒව බලන්න පුළුවන්කම තියෙන්නේ. ආන්න ඒ වගේ තමයි පින්වත්නි අපේ ජීවිතත්. අපේ ජීවිතත් අවිද්‍යාව කියන මේ මහා ඝන අන්ධකාරයෙන් අපේ ජීවිත වැහිලා තියෙන්නේ. එනිසා අපේ ජීවිතයේ තුල තියෙන ඇත්ත ස්වභාවය අපිට පේන්නේ නැහැ. අපේ ජීවිතයේ තියෙන ඇත්ත ස්වභාවය අපිට පේන්නේ නැති නිසා අපි මේ ජීවිතේ අඳුර තුලම ජීවත් වෙන්න පුරුදු වෙලා තිනවා මිසක් අපි ආලෝකේ කරා යන්න අපි දන්නේ නැහැ. නමුත් පින්වත්නි මේ ලෝකේට ඒ කලාතුරකින් පහළ වෙන ඒ අතිශයින්ම ආශ්චර්ය මනුස්ස රත්නයක් වන ඒ බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළ වෙලා මේ අසරණ දෙවියන්ට මිනිසුන්ට ඒ අඳුර දුරු කරලා ඉවර වෙලා ආලෝකේ කරා යන්න මඟ විවර කරලා දෙනවා. ඒ හැම අඳුරක්ම නැති කරලා ආලෝකයට යන්න මඟ අපිට කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ. පින්වත්නි අපිට ඒ ආලෝකයට යන්න නම් ඒ අඳුර දුරු කරන්න නම් පින්වත්නි අපි අපේ ජීවිතය තුළ යම් අඩිතාලමක් දමාගත යුතුයි. අපි මේ අඳුරින් මිදිලා ආලෝකයට යන්න තියෙන පින්වත්නි මේ මාර්ගය තුල තියෙන පළවෙනි පඩිය තමයි පින්වත්නි සද්ධාව. ඒ සද්ධාව ඇති කරගත්තු ශ්‍රාවකයාට තමයි මේ අවිද්‍යාවෙන් මිදිලා විද්‍යාව කරා යන්න නම් ඒ ශ්‍රාවකයාට සද්ධාව තිබිය යුතුයි. සද්ධාව තමයි පින්වත්නි මේ බුද්ධ ශාසනයේ මූල බීජය. සද්ධාවත් එක්ක තමයි අනිත් සියලු ගුණධර්මයන් දීනු වෙන්න පටන් ගන්නෙ. පින්වත්නි සද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධාති තථාගතස්ස බෝධින්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහගන්න එක තමයි සද්ධාව කියලා කියන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගන්නවා. භාග්‍යතුන් වහන්සේ අරහන් සම්මා සම්බුද්ධයි විජ්ජාචරණ සම්පන්නයි සුගතයි ලෝකවිදු මේ ආදී බුදුරජාණන් වහන්සේගේ ඒ සම්බුදු ගුණයන් කෙරෙහි එයා අවබෝධයෙන්ම පැහැදීම ඇති කරගන්නවා. ආන්නේ පැහැදීමට තමයි පින්වත්නි සද්ධාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේට පැහැදුන ශ්‍රාවකයා ධර්මයට පහදිනවා. භාග්‍යතුන් වහන්සේට ධර්මයට පැහැදුන කෙනා ඒකාන්තයෙන්ම සංඝයාට පහදිනවා. සංඝයාට පැහැදුන කෙනා මේ තිසරණියට පැහැදුන කෙනා පින්වත්නි
සිල්වත් කෙනෙක් බවට පත් වෙනවා. එයා ඊට පස්සේ සමාධියට ගරු කරනවා. අප්‍රමාදයට ගරු කරනවා. මේ විදිහට එයා තුළ ගුණධර්ම දියුණු වෙවි එයා පින්වත්නි නිවන කරාම යන කෙනෙක් බවට පත් වෙනවා. මේ හැම දුකක්ම අවසන් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ පත් වෙන නම් පින්වත්නි යා පළමුවෙන් ඇති කර ගන්නට ඕනි බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම. පින්වත්නි අපේ හිත තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අල්ප වූ හරි පැහැදීමක් ඇති කරගන්න කෙනෙකුට වාසනාව ලැබුණොත් ඒක පින්වත්නි සුළුපටු වාසනාවක් නොවේ. පින්වත්නි මේ ලෝකේ යමෙක් අග්‍ර නම් ඒ අග්‍රතම කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. මේ ලෝකේ දෙපා ඇති සත්වයන් ඇද්ද? සිව්පා ඇති සත්වයන් ඇද්ද? බොහෝ පා ඇති සත්වයන් ඇද්ද? පාද රහිත සත්වයන් ඇද්ද? රූපී සත්වයන් ඇද්ද? අරූපී සත්වයන් ඇද්ද? සංඤී සත්වයන් ඇද්ද? අසංඤී සත්වයන් ඇද්ද? නේව සංඤී නාසංඤී සත්වයන් ඇද්ද? මේ සියලු සත්‍යයන් අතර අග්‍ර වෙන්නේ බුදුරජාණන් වහන්සේ. පින්වත්නි අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන යමෙක් පහදිනවාද එයාට අග්‍ර වූ විපාක ලැබෙනවා. අග්‍ර වූ විපාක ලැබෙනවා භාග්‍යතුන් වහන්සේ සරණ යාම තුල. එනිසා පින්වත්නි අපේ හිතේ බුදුරජාණන් වහන්සේ ගැන පහදවා ගන්නට ඕන. පහදින්න නම් පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා හඳුනා ගන්නට ඕන. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ඒ සම්බුදු ගුණයන් අසීමිතයි. ප්‍රමාණය කරන්න බෑ. කෙනෙකුට මෙච්චර බුදු ගුණ තියෙනවා කියලා ප්‍රමාණ කරන්න බැරි තරම් අප්‍රමාණ ගුණයන්ගෙන් අපි කවුරු සරණ ගිය ඒ තථාගත බුදුරජාණන් වහන්සේ යුක්තයි. ඉතින් පින්වත්නි ඒ මහා ගුණ තිබ්බ ඒ අසීමිත ගුණ තිබ්බ ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණයන් ගැන සඳහන් වෙන උත්තම දේශනාවක් තමයි අද අපි මේ සවස් කාලේ මේ සතියන්ත දේශනා තුලින් බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි මේ දේශනාවේ නම සිහනාද සූත්‍රය. දැන් ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේට වන්දනා කරනකොට අපි කියනවා බුදුරජාණන් වහන්සේ දස බල ඥානයන්ගෙන් යුක්තයි කියලා. භාග්‍යතුන් වහන්සේ විසරද ඥානයන්ගෙන් යුක්තයි කියලා. ඉතින් පින්වත්නි අද ඔබ මේ ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ දස බල ඥානයන් ගැන බුදුරජාණන් වහන්සේගේ මුවින්ම විස්තර ඇතුව දේශනා කරපු දේශනාව. මේ දේශනාවේ නම සිහනාද සූත්‍රය. සවැත් නුවරදී තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාළේ. බුදුරජාණන් වහන්සේ වදාලා සීහෝ භික්කවේ මීගරාජා සහයන්න සමයං ආසයා නික්කමති. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ මීගරාජ වූ ඒ සිංහයා හවස් කාලේ තමන් läගලා ඉන්න ඒ මේ ගල්ලෙනේ නික්පිලා ඉවර වෙලා මේ ගොදුරු සෙවීම පිණිස නික්මිලා යනවා කියනවා. විජම්බති විජම්බිත්වා සමන්තෝ චතුද්දිසං අනුලෝකේති සමන්තා චතුද්දිසං අනුලෝකිත්වා නික්කන්තු සීයනාදං නදති. පින්වත් මාන්නී බුදුරජාණන් වහන්සේ වදාලා මේ සිංහයා මේ ගොදුරු සොයන්නට යන්න ඉස්සර වෙලා
මොකද කරන්නේ සිව් දිසාවම විපරම් කරලා බලනවා කියනවා. සිව් දිසාවම මේ විපරම් කරලා බලලා තුන් පාරක් සිංහනාද කරනවා කියනවා. ඊට ඉස්සර වෙලා ඇඟමෙලි කඩනවා කියනවා. කේසර සොලවනවා කියනවා. කේසර සොලවලා සිව් දිසාවම විපරම් කරලා බලලා තුන් පාරක් සිංහනාද කරනවා කියනවා. මේ තෙවරක් සිංහනාද කරන්නේ මොකද්ද? කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ වදාලා මේ විසම තැන්වල ඉන්න මේ පොඩි පොඩි සත්තු ඉන්නවා කියනවා. ආන්නේ සත්තුන්ට කිසිම හිංසාවක් නොවේවා කියන අදහසින් තමයි කියනවා මේ සිංහයා සිංහනාද පවත්වන්නේ. තුන් පාරක් සිංහනාද කරන්නේ ඒ නිසයි කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා සීයෝතිකෝ භික්කවේ තථාගතස්ස අධිවචනං අරහතෝ සම්මා සම්බුද්දස්ස. මහණෙනි මේ සිංහයා කියලා කියන්නේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට කියන නමක් කියනවා. යංකෝ භික්කවේ තථාගතෝ පරිසාය ධම්මං දේසේති ඉද මස්ස හෝති සිහිනාදන්ති. පින්වත් මහණනි තථාගතයන් වහන්සේගේ සිංහනාදයේ තමයි කියනවා මේ ධර්මය දේශනා කිරීම. මේ ධර්මයේ දෙසද්ද ආන්නයක තමයි කියනවා තථාගතයන් වහන්සේගේ සිංහනාදය කියලා කියන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ සඳහන් වෙනවා සීහෝපම කියලා සූත්‍රයක්. අන්නේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ සිංහයා සිංහනාද කරද්දී මහණනි අහසේ ඉන්න සත්තු පවා තැති ගන්නවා කියනවා. අහසේ මේ ඉන්න සත්තු අහසට පියඹල යනවා කියනවා සිංහනාද කරද්දී. ඒ වගේම මේ ගුල්වල ඉන්න සත්තු ගුල්වලට රිංගනවා කියනවා. මේ සිංහනාද කරද්දී සිව්පාවන් දුවල යනවා කියනවා. මේ බැඳලා ඉන්න දැඩි වරපටවල් වලින් බැඳලා ඉන්න මේ ඇත්තු පවා ඒ වරපටවල් කඩාගෙන සීසීකකඩ දුවනවා කියනවා මේ සිංහයා සිහිනාද කරද්දී. පින්වත් මහණනි මේ ලෝකේට තථාගතයන් වහන්සේ නමක් පහළ වෙලා සිංහනාද කරනවා කියනවා. සිංහනාදේ කුමක්ද? මෙයයි රූපය. මෙයයි රූපේ හට ගැනීම. මෙයයි රූපේ නැතිවීම. මෙයයි වේදනාව. මෙයයි වේදනාවේ හට ගැනීම. මෙයයි වේදනාවේ නැතිවීම. මෙයයි සංඥාව. මෙයයි සංඥාවේ හට ගැනීම. මෙයයි සංඥාවේ නැතිවීම. මෙයයි සංස්කාර. මෙයයි සංස්කාරයන්ගේ හට ගැනීම. මෙයයි සංස්කාරයන්ගේ නැතිවීම. මෙයයි විඥාණය. මෙයයි විඥාණය හට ගැනීම. මෙයයි විඥානේ නැති වී යාම කියලා මේ ලෝකයට කියලා දෙනවා. එහෙම කියලා දෙද්දී පින්වත්නි මේ දීර්ඝායස තියෙන මේ දෙවිවරු ඉන්නවා කියනවා. ඒ දෙවිවරු තැති ගන්නවා කියනවා. මේ දෙවිවරු මේ තැති ගැනීමටපත් වෙනවා කියනවා. අහෝ අපි මේ අනිත්‍ය වෙලා ඉද්දී නිට්ටයයි කියලා හිතාගෙන හිටියේ. මේ දුක්ඛ දෙයක් තියෙද්දී ඉන්නේ අපි සැපයි කියලා හිතාගෙන හිටියේ. මේ අනාත්ම වූ දේටනේ අපි ආත්මයි කියලා හිතාගෙන හිටියේ. අපි මෙච්චර කාලයක් රැවටිලානේ හිටියේ කියලා දෙවිවරු පවා තැති ගන්නවා කියනවා. එනම් පින්වත්නි මේ ලෝකේ හැමෝම මුලාව තුල තමයි ඉන්නේ. දෙවියන්, බ්‍රහ්මයන්, මනුස්සයන් මේ හැම සත්ත්වෙක්ම මුලාව තුලයි ජීවත් වෙන්නේ. මේ ඇත්ත ස්වභාවය මේ කිසි කෙනෙකුට බුදු කෙනෙක් කියා දීමෙන් මිස
ලෝකයේ කිසි කෙනෙක් දන්නේ නැහැ. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයට පහළ වෙලා ඒ ධර්මයේ නැමැති සිහිය නාදය ලෝකයට පතුරවන්නේ. ධර්ම චක්‍රය ලෝකයට ප්‍රවර්තනය කරන්නේ. ඒ ධර්ම චක්‍රයේ ලෝකේ කැරකුවයින් පස්සේ තමයි මේ ලෝකේ මිනිස්සු දන්නේ අපේ ජීවිත කියලා කියන්නේ අනිත්‍ය දෙයක්. දුකට අයිති දෙයක්. වෙනස් වෙන දෙයක්. තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි දෙයක්. මේ ජීවිතේ පවතින්නේ මේ තණ්හාව නිසා. මේ තණ්හාවෙන් තමයි අපි මේ සසර ගමන ගෙනියන්නේ. තණ්හාවෙන් නිදහස් වුණොත් අපිට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා අපිට දැනගන්න, අපිට දැක ගන්න ලැබෙන්නේ පින්වත්නි බුදු කෙනෙක් පහළ වීම තුළින්මයි. ඉතින් පින්වත්නි ඒ සිහිය නාදේ ලෝකේ පැතිරුවයින් පස්සේ මේ ලෝකේ ඉන්නවා නුවණැති දිව්‍යයන් මිනිසුන්. ඔවුන් මේ ධර්මය අහලා ඒ ධර්මයේ දරාගෙන ඒ ධර්මයේ නුවණින් විමසලා තමන්ගේ ජීවිතයට ගලපා ගනිමින් තමන්ගේ ජීවිතේ කුමක්ද කියලා අවබෝධ කරගන්නවා. ඒ අවබෝධ කරගත්තු දෙවියන් මිනිසුන් සසර ගමනින් ඈතර වෙනවා. සියලු දුක් වලින් නිදහස් වෙනවා. ආන්නී වාසනාව මේ දෙවියන්ට මිනිසුන්ට උදා වෙන්නේ බුදු කෙනෙක්ගේ ධර්මයක් මුණ ගැහිමෙන් පමණයි. එවැනි ධර්මයක් ලෝකයට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වීම තුළින්. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ අපි වගේ ඉඳගෙන නෙවෙයි. උන්වහන්සේ දස බල ඥානයන්ගෙන් සමන්විත වෙලා තමයි ඒ ඥානයන් උපදවාගෙන තමයි ඒ දස බලයන්ට පැමිණිලා තමයි අපිට මේ ධර්මය කියලා දුන්නේ. ඉතින් අපි දැනගන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ දස බල ඥානයන් කියලා කියන්නේ කුමක්ද කියලා. ඒ දස බල ඥානයන් දැනගෙන ඒවා අපි ඉගෙන ගන්නට ඕන. මතක තියාගන්නට ඕන. නිතර නිතර සිහි කර කර තමන්ගේ ශාස්තුන් වහන්සේ ගැන හිත පහදවා ගන්නට ඕන. ඒ හිත පහදවා ගන්න අපිට පුළුවන්කම ලැබුණොත් ඒක අපේ ජීවිතයට ලැබිච්ච දුර්ලභ වාසනාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ වදාලා දස ඉමානි භික්කවේ තථාගතස්ස තථාගත බලානි. මහන්නී තථාගතයන් වහන්සේ තථාගත බල 10කින් සමන්විතයි. බුදුරජාණන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේ ආන්නී තථාගත බලයන්ගෙන් යුක්ත වෙලා කියනවා ආසබන්තානං පටිජානාති. උන්වහන්සේ ජේෂ්ඨත්වයේ ලෝකයට ප්‍රකාශ කරන්නේ පරිසාසු සියනාදං නදති සිංහ නාදේ පතුරවන්නේ බ්‍රහ්ම චක්කම් පවත්තති. මේ ධර්ම චක්‍රය ලෝකයට ප්‍රවර්තනය කරන්නේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා මේ ලෝකයට ප්‍රකාශ කළේ. උන්වහන්සේ මේ ධර්ම චක්‍රය කැරකෙව්වේ. උන්වහන්සේ සිංහ නාදේ ලෝකේ පුරා පැතිරෙව්වේ මේ දස බල ඥානයන්ගෙන් සමන්විත වෙලා. පළවෙනි දස බල ඥානය තමයි ඉද බික්කවේ තථාගතෝ තානංච තානතෝ අට්ඨානංච අට්ඨානතෝ යථාභූතං පජානාති. විය හැකි දේ වශයෙන්ුත් විය නොහැකි දේ වශයෙන්ුත් ඒ ආකාරයෙන්ම භාග්‍යතුන් වහන්සේට අවබෝධයක් තියෙනවා. යම්පි භික්කවේ තථාගතෝ තානංච තානතෝ අට්ඨානංච අට්ඨානතෝ යථාභූතං පජානාති.
ඉදම්පි භික්කවේ තථාගතස්ස තථාගත බලං හෝති යම් බලං ආගම්ම තථාගතෝ ආසබන්තානම් පටිජානාති පරිසාසු සීයනාදං නදති බ්‍රහ්මචක්කම් පවත්තති. විය හැකිදී විය හැකිදී වශයෙන්ුත් විය නොහැකිදී වශයෙන්ුත් බුදුරජාණන් වහන්සේට පරිපූර්ණ වූ අවබෝධයක් තියෙනවා. ආන්නේ අවබෝධයට පැමිණිලා තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ජේෂ්ඨත්වයේ ප්‍රකාශ කළේ සිංහනාදී පැතිරෙව්වේ ධර්ම චක්‍රේ ලෝකේ ප්‍රවර්තනය කළේ. එනම් පළවෙනි මේ දසබල ඥානයන්ගෙන් පළවෙනි ඥානය තමයි වෙන්න පුළුවන් දේ වශයෙන්ුත් වෙන්න බැරි දේ වශයෙන්ුත් බුදුරජාණන් වහන්සේට පරිපූර්ණ වූ අවබෝධයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ කාය දුස්චරිතය කරපු කෙනෙක් ඒ හේතුවෙන් සැප විඳිනවා කියන එක වෙන්නේ නැති දෙයක්. වචී දුස්චරිතය කරපු කෙනෙක් ඒක හේතු කරගෙන ඒ විපාකයක් වශයෙන් සැප විඳිනවා කියන එක වෙන්නේ නැති දෙයක්. මනෝ දුස්චරිතය කරපු කෙනෙක් ඒකේ විපාකේ හැටියට සැප විඳිනවා කියන එක සිද්ධ වෙන්නේ නැති දෙයක්. කාය දුස්චරිතය කරපු, වචී දුස්චරිතය කරපු, මනෝ දුස්චරිතය කරපු කෙනා දුක් විඳිනවා කියන එක සිද්ධ වෙන දෙයක්. ඒ වගේම කාය සුචරිතය කරපු, වචී සුචරිතය කරපු, මනෝ සුචරිතය කරපු කෙනෙක් දුක් විඳිනවා කියන එක ඒකේ විපාකයක් හැටියට දුක් ලබනවා කියන එක සිද්ධ වෙන්නේ නැති දෙයක්. කාය සුචරිතය කරපු කෙනා, වචී සුචරිතය කරපු කෙනා, මනෝ සුචරිතය කරපු කෙනා සැප ලබනවා කියන එක නම් විය හැකි දෙයක්. ඒ වගේම පින්වත්නි මේ දුස්චරිතය කරපු කෙනෙක් මරණින් මත්තේ දුගතියේ මේ සුගතියේ උපදිනවා කියන එක විය නොහැකි දෙයක්. කායි දුස්චරිතය කරපු කෙනෙක්, වචී දුස්චරිතය කරපු කෙනෙක්, මනෝ දුස්චරිතය කරපු කෙනෙක් දුගතියේ උපදිනවා කියන එක නම් සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඒ වගේම මේ විදිහට සුචරිතය කරපු කෙනෙක් දුගතිය යනවා කියන එක සිද්ධ වෙන්නේ නැති දෙයක්. සුචරිතය කරපු කෙනෙක් ඒ හේතුවෙන් සුගතිය යනවා කියන එක සිද්ධ වෙන දෙයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා සෝතාපන්න ශ්‍රාවකෙක් අතින් මව් මැරෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. පියා මැරෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම රහතුන් මරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ලේ සොලවනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම පින්වත්නි සංඝ බේදේ කරනවා කියන එක සෝතාපන්න ශ්‍රාවකෙක් අතින් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි පුතග්ජන කෙනෙක් අතින් මව් මැරෙනවා කියන එක සිද්ධ වෙනවා. පියා මැරෙනවා කියන එක සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ලේ සොලවනවා කියන එක සිද්ධ වෙනවා. රහතුන් මරනවා කියන එක සිද්ධ වෙනවා. ඒ වගේම සංඝ බේදේ කරනවා කියන එක සිද්ධ වෙනවා. ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා මේ සම්මා දිට්ඨියට පැමිණිච්ච ශ්‍රාවකයා මේ සංස්කාර නිට්ටයයි, සැපයි, ආත්ම වශයෙන් ගන්නවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි පුතග්ජන කෙනා නම් මේවා නිට්ටයයි, සැපයි, ආත්මයි කියලා ගන්නවා කියන එක සිද්ධ වෙන දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ වගේම දේශනාව තුල සඳහන් වෙනවා
ස්ත්‍රියක් සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ස්ත්‍රියක් සක්‍ර දේවේන්ද්‍රයා බවට පත්වෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ස්ත්‍රියක් බ්‍රහ්මත්වයට පත්වෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ස්ත්‍රියක් මාර්යා බවට පත්වෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. පුරුෂයෙක් සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා කියන එක සිද්ධ වෙනවා. පුරුෂයෙක් සක්දෙවිඳුන් බවට පත්වෙනවා කියන එක සිද්ධ වෙනවා. පුරුෂයෙක් මහා මේ බ්‍රහ්ම ලෝකේ මේ බ්‍රහ්මයන් වෙලා උපදිනවා කියන එක සිද්ධ වෙනවා. පුරුෂයෙක් මාර්යා බවට පත්වෙනවා කියන එක සිද්ධ වෙනවා. හැබැයි පින්වත්නි මේ දේශනාව වරද්දා ගත යුතු නැහැ. දැන් මේ ලෝකේ ඉන්නවා සදහැති සිල්වත් ස්ත්‍රීන් කාන්තාවන් ඉන්නවා. ඒ අය සක්විතිවත පිරුවොත් ඊළඟ ජීවිතයේදී ඒ කාන්තාව සක්‍ර දේවේන්ද්‍රයා බවට පත් වෙනවා. ස්ත්‍රියක් ඉන්නවා මේ ජීවිතේ සමාධිය වඩනවා, ධ්‍යාන වඩනවා. ඒ ස්ත්‍රිය මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකයේ ගිහිල්ලා උපදිනවා. හැබැයි ඒ ස්ත්‍රී ආත්ම භාවයෙන් ස්ත්‍රියක් වෙලා ඒ දේ ලබන්නේ නැහැ. ඒ ස්ත්‍රී ආත්ම භාවය අතහැරලා පුරුෂ ආත්ම භාවයක් ලබාගෙන තමයි පින්වත්නි ඒ දේ ලබන්නේ. එනිසා මේ දේ අපි හරියට තෝරා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ දේ අපි හරියට ගන්නට ඕන. එහෙම නැත්නම් අපි හිතුවොත් මේ ස්ත්‍රීන්ට සක්‍ර දේවේන්ද්‍රයා බවට පත් වෙන්න බෑ. බ්‍රහ්ම ලෝකේ යන්න බෑ. මෙහෙම කිව්වොත් එහෙම ඒක සම්පූර්ණයෙන්ම වැරදි දෙයක්. මේ ස්ත්‍රී පුරුෂ භවයේ කියන එක නිත්‍ය දෙයක් නොවේ. ස්ත්‍රිය හැමදාම මේ ස්ත්‍රී ආත්ම භාවය යනවා කියන එක එහෙම දෙයක් මේ සසර ගමන තුල නැහැ. පුරුෂයා හැමදාම මේ පුරුෂාත්ම භාවය ලැබෙමින් මේ සසර ගමන යනවා කියන එකක් එහෙම එකක් නැහැ. අපි උපත කරා යන්නේ පින්වත්නි කර්මය නිසා. කර්මයෙන් තමයි අපි උපත කරා ගෙනියන්නේ. පින්වත්නි අපි ඕනි තරම් සසරේ ස්ත්‍රීන් පුරුෂාත්ම භාව ලැබලා තියෙනවා. පුරුෂයන් ඕනි තරම් මේ සසරේ අපි හැමෝම ස්ත්‍රී ආත්ම භාව ලැබලා තියෙනවා. ඒවට හේතු වෙන්නේ අපි කරන කර්මයි. ඔබට මතක ඇති මේ ඉසිදාසගේ කතා වස්තුව. ඒ ඉසිදාස කියලා කියන්නේ මීට ආත්ම භාව මේ රහත් වෙන්න ආත්ම භාව 7කට 8කට ඉස්සර වෙලා පුරුෂයෙක් රංකරුවෙක්. එයා ඒ රංකරුවෙක් බවට පත් වෙලා පින්වත්නි එයා තරුණ මදයෙන් මත් වෙලා සල්ලාල ජීවිතයක් ගත කළා. ඒක විපාකයක් හැටියට එයා මරණින් මත්තේ බොහෝ කාලයක් නිරේ උපන්නා. ඒ නිරෙන් චුත වෙලා ඊට පස්සේ තිරිසන් ලෝකේ මේ වඳුර වෙලා හරක් වෙලා බැටළු වෙලාදී ඉපදිලා මේ කෝස තලලා මරණයටපත් වුණා. ඊළඟට නපුංසකෙක් වෙලා ඉපදුනා. ඊළඟට ස්ත්‍රී ආත්ම භාවයක් ලැබලා දුප්පත් වෙලා ඉපදුනා. ඊළඟ අවසාන ආත්ම භාවයේ ස්ත්‍රියක් බවට පත් වෙලා මේ සසර දුකෙන් මේ විවාහ වෙලා ඒ විවාහත් හරියන්නේ නැතිව මේ ජීවිතය ගැන කලකිරිලා මේ ජීවිතය අවබෝධ කරගෙන නිදහස් වුණා. එතකොට බලන්න මීට ආත්ම භාව 7කට පෙර පුරුෂයෙක් තමන්ගේ ක්‍රියාව වරද්දා ගැනීම නිසා
මේ සසරේ එයාට දුක් විඳමින් ඇවිල්ලා අවසානට ඒ කර්මයේ විපාකයක් හැටියට ස්ත්‍රියක් බවට පත් වුණා. ඉතින් යම්කිසි ස්ත්‍රියක් තමන් මේ ජීවිතයේ හොඳට මේ ගුණධර්ම දිනු කරගෙන ඉන්නවා නම් මේ පුරුෂ ස්වභාවය අධිෂ්ඨාන කරනවා නම් ඒකට කැමති නම් එවැනි කර්මයක් එයා රැස් කර ගන්නවා නම් එයාට මේකෙන් නිදහස් වෙලා පුරුෂාත්භාව ලබන්න පුළුවන්. ඉතින් සමහර පිරිමින් ඉන්නවා එයා කරන දේ අනුව ඊළඟ ජීවිතේ ස්ත්‍රීන් බවට පත් වෙනවා. එහෙන් ඒ වගේ යන සසර ගමනක තමයි අපි හැමෝම මේ යන්නේ. ඒ නිසා මේ ස්ත්‍රී පුරුෂ භාවයේ කියන එක නිත්‍ය දෙයක් නොවේ. ඒක වෙනස් වෙවි යන දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත්නි එතකොට අන්නර ඒ ස්ත්‍රී ස්වභාවයෙන් අර දේවල් ලබන්නේ නැහැ. මේ යම්කිසි ස්ත්‍රියක් හොඳට මේ සක්විතිවත පුරනවා නම් එයා ඊළඟ ජීවිතේ සක්‍ර දේවීන්ද්‍රය බවට පත් වෙනවා. යම්කිසි ස්ත්‍රියක් මේ ධ්‍යාන දිනු කරනවා නම් ඊළඟට බ්‍රහ්මත්වයට පත් වෙනවා. හැබැයි ස්ත්‍රී කය ස්ත්‍රී ස්වභාවය අත්හැරලා පුරුෂ ස්වභාවයක් ලබාගෙන තමයි ඒ දේවල් වලට පත් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට වදාළ පින්වත්නි මෙන්න මේ වගේ විය හැකි දේ ලෝකේ තියෙනවා, විය නොහැකි දේ තියෙනවා. ඒ විය හැකි දේ වශයෙන්ුත් විය නොහැකි දේ වශයෙන්ුත් බුදුරජාණන් වහන්සේට පරිපූර්ණ වූ අවබෝධයක් තියෙනවා. ආන්නේ අවබෝධයට පැමිණිලා තමයි අපට බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ. උන්වහන්සේ සිංහනාද කළේ මේ ධර්මයේ ලෝකයට ප්‍රවර්තනය කළේ. උන්වහන්සේගේ ජේෂ්ඨත්වයේ ප්‍රකාශ කළේ. ඒක තමයි පළවෙනි ඥානය. ඒ දෙවෙනි ඥානය තමයි තථාගත බලය තමයි පුනච පරම් භික්කවේ තථාගතෝ අතීතනාගත පච්චුප්පන්නානං කම්ම සමාදානං තානසෝ හේතුසෝ විපාකං යථා භූතං පජානාති. පින්වත් මහණෙනි, අතීත අනාගත වර්තමානයේ කියන මේ තුන් කාලයට අයත් කරන කර්මයන් ගැන තථාගතයන් වහන්සේට හේතු වශයෙන්ුත් විපාක වශයෙන්ුත් පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. පින්වත්නි, කර්මය ගැන අපිට කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. කර්මය කියන්නේ කුමක්ද කියලා අපට පෙන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාලා චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහන්නි, චේතනාව තමයි කර්මය කියලා කියන්නේ. චේතීත්වා කම්මං කරෝති කායේන වාචාය මනසාය. මේ චේතනාව පහළ කරලා කයින් ක්‍රියා කරනවා, වචනින් ක්‍රියා කරනවා, මනසින් ක්‍රියා කරනවා. පින්වත්නි, චේතනාව පහළ කරලා මේ කර්ම රැස් කරගත්තයින් පස්සේ කර්මයේ ස්වභාවය තමයි විපාක විඳීම පිණිස මේ යමක් හදලා දෙන ස්වභාවය තමයි කර්මය කියලා කියන්නේ. දැන් පින්වත්නි, අපි යම්කිසි දෙයක් වපුරනවා නම් ඒ වපුරන දෙයට අනුව තමයි අස්වැන්න අපිට ලැබෙන්නේ. අපි තිත්ත දෙයක්, කටුක දෙයක්, අමිහිරි දෙයක් වැපරුවොත් එහෙම අපිට අස්වැන්න හැටියට ලැබෙන්නේ කටුක, අමිහිරි, තිත්ත දෙයක්මයි. අපි පින්වත්නි පැණි රස දෙයක්, මිහිරි දෙයක් වැපරුවොත් එහෙම අපිට අස්වැන්න හැටියටත් ලැබෙන්නේ ඒ ස්වභාවයෙන්මයි. අපි ජීවිතත් ඔය ස්වභාවයෙන් යුක්තයි. පින්වත්නි, අපි ජීවිතයේ තුල පවුනම් කරන්නේ ඒකේ විපාක තමන්ම විඳවිය යුතුයි.
ඒකට ඒක නිසා තමයි පින්වත්නි ඔබ අහලා ඇති දේවදූත සූත්‍රයේ තියෙනවා. පින්වත්නි ප්‍රශ්න කරනකොට යම රජුරෝ කියනවා මේ කර්මය උඹේ අම්මා කළත් නොවේ. නුඹේ තාත්තා කළත් නොවේ. උඹේ සහෝදරයන් කළත් නොවේ. ලේ ඥාතීන් කරත් නොවේ. මේ කර්මය කළේ නුඹමයි. නුඹම විඳවන්න වෙනවා කියලා යම රජුරෝ කියනවා. පින්වත්නි ඒ නිසා අපි යම් දෙයක් කරයිද ඒකේ විපාකය වෙන කවුරුත් කරන්නේ නැහැ. ඒ විපාකේ වෙන කවුරුත් විඳින්නේ නැහැ. ඒකේ විපාකේ විඳින්නේ තමන්මයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පින්වත්නි යම්කිසි කෙනෙක් මේ කය යොදවලා වචනේ යොදවලා මනසින් යොදවලා අපිරිසිදු දේවල් කිලිටි දේවල් කළොත් එහෙම ඒකේ විපාකය තමන් කරා එනවා දුක් විපාක වශයෙන්. ඒක හරියට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගුණෙක් මේගේ බැඳලා තියෙන මේ බඩු කරත්තයක් වගේ. මේ ගුණා පස්සින්ම මේ ගුණා යනකොට ඒ බඩු කරත්තෙත් එනවා. ඒ බඩු කරත්තේ අදින එක සැපක් නොවේ දුකක්. ආන් ඒ වගේ තමයි පින්වත්නි තමන් කරා තමන් මේ කයින් අපිරිසුදු දේවල් කළොත් වචනෙන් අපිරිසුදු දේවල් කළොත් මනසින් අපිරිසුදු දේවල් කළොත් ඒකේ විපාකේ තමන්ට ලැබෙන්නේ දුක් විපාක විඳින්නයි. පින්වත්නි යම්කිසි කෙනෙක් කයින් යහපත් දේවල් සුචරිතය කළොත් වචනෙන් යහපතේ යෙදුනොත් මනසින් යහපතේ යෙදුනොත් එයාට ඒකේ විපාකේ හැටියට ලැබෙන්නේ සැපක්මයි. සැප විපාක ලැබෙනවා. ඒකේ විපාකේ හැටියට තමන්ගේ පිටිපස්සෙන් එන සෙවණැල්ල වගේ තමන්ගේ පිටිපස්සෙන් ඇවිල්ලා තමන්ට සැප විපාක සලසා දෙනවා. පින්වත්නි මේ ලෝකේ මේ මිනිස්සු මේ සත්‍යයන් කය වරද්දාගෙන වචනේ වරද්දාගෙන මනස වරද්දාගෙන දුගති ඉපදිලා බොහෝ සෙයින් දුක් විඳිනවා. කයින් වචනෙන් මනසින් හොඳ දේවල් කරපු උදවිය ඒකේ විපාකේ හැටියට සුගති ලෝකවල ඉපදිලා සැප විඳිනවා. කර්මය කියලා කියන්නේ ඔන්නුයි ස්වභාවයෙන් යුක්තයි. තමන් චේතනා පහල කරලා යමක් කරයිද ඒකේ විපාකය තමන් විඳවන්නට ඕන. පින්වත්නි දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ආවා තරුණයෙක්. මේ තරුණයාගේ නම සුබ. මේ සුබ කියන තරුණයා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. වාඩි වෙච්ච මෙයා මේ ලෝකයේ ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. කුමක්ද අහන්නේ? ස්වාමීනි මට දකින්න තියෙනවා සමහර අය ඉන්නවා දීර්ඝ කාලයක් මනුස්ස ලෝකේ ජීවත් වෙනවා. සමහර අය ඉන්නවා අඩු වයසින් මැරිලා යන උදවිය. ඒ වගේම ස්වාමීනි සමහර අය ඉන්නවා මේ නිරෝගීමත් ජීවිතයක් ගෙවනවා. ස්වාමීනි සමහර අය ඉන්නවා ලෙඩ රෝග බහුලයි. ඒ වගේම ස්වාමීනි සමහර අය ඉන්නවා රූපේ හරිම ලස්සනයි. සමහර අය ඉන්නවා හරිම අවලස්සනයි. ඒ වගේම ස්වාමීනි සමහර අය ඉන්නවා උසස් කුලවල ගිහිල්ලා උපදිනවා. සමහර අය ඉන්නවා නීච කුලවල ගිහිල්ලා උපදිනවා. ස්වාමීනි සමහර අය ඉන්නවා මහේසාක්‍යයි.
ස්වාමීනි සමහර අය ඉන්නවා අල්පේ සාක්‍යයි. ස්වාමීනි සමහර අය ඉන්නවා ප්‍රඥාවන්තයි. සමහර අය මේ දුෂ්ප්‍රඥයි ප්‍රඥාව නැහැ නුවණ නැහැ. ස්වාමීනි සමහර අය ඉන්නවා බොහෝ ධනෙ තියෙනවා. පොහොසත් උදවිය ඉන්නවා. සමහර අය ඉන්නවා දුකී දුප්පත් ජීවිත ගෙවනවා. එදා වේලා හම්බ කරගන්නේ අමාරුයි. මේකට හේතුව මොකද්ද කියලා හෙව්වා. පත්‍ය වෙන්නේ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ තරුණයාට කියා හිටියා මානවකය මේ සත්‍යයා වාසය කරන්නේ කම්මස්සකා කර්මයේ තමයි මේ සත්‍යයා දායාදේ කරගෙන ඉන්නේ. කර්මයේ තමයි මේ සත්‍යයා උප්පත්ති ස්ථානය කරගෙන ඉන්නේ. කර්මී කිව්ව පිළිසරණ කරගෙන ඉන්නේ. කර්මී කිව්ව ඥාතියා කරගෙන ඉන්නේ. ඉතින් හොඳ හෝ නරක හෝ යමක් කරයිද ඒකේ විපාකය තමන් විඳවනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙහෙම කිව්වට පස්සේ මේ තරුණයාට මේක තේරුන්නේ නැහැ. මෙයා කියා හිටිය ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හකුලුවා කියපු දේ මට තේරුන්නේ නැහැ කිව්වා. මට ඕක විස්තරයතුව කියලා දෙන්න කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මානවකය සමහර අය ඉන්නවා ලෙඩ රෝග බහුලයි. ඒ වගේම සමහර අය ඉන්නවා නිරෝගීවත්. මේකට හේතුව තමයි සමහර අය ඉන්නවා ලෙඩ රෝග බහුල වෙන්න. එයයි මේ මනුස්ස ලෝකේ වාසය කරද්දී මේ සත්තුන්ට හිංසා කරනවා. දඬු මුගුරු වලින්, අභියායුධ වලින්, මේ ගල් කැට වලින්, මේ පොළු ඇරගෙන, මේ ආයුධ ඇරගෙන සත්තුන්ට හිංසා කරනවා. ඒ සත්ත්ව හිංසාවේ විපාකයේ හැටියට මරණින් මත්තේ දුගති යනවා. මනුස්ස ලෝකයේ උපදීද බුදුරජාණන් වහන්සේ වදාලා ලෙඩ රෝග බහුලයි. ඊළඟට සමහර අය ඉන්නවා නිරෝගීමත්. නිරෝගී වීමේ රහස තමයි පින්වත්නි මනුස්ස ලෝකයේදී සත්තුන්ට හිංසා කරන්නේ නැහැ. සත්තුන්ට මේ තලන්නේ නැහැ. පීඩාවට පත් කරන්නේ නැහැ. දඬු මුගුරු වලින් ගහන්නේ නැහැ. ගල් කැට වලින් ගහන්නේ නැහැ. හිංසා කරන්නේ නැහැ. සත්‍යයන්ට හිතානුකම්පී වාසය කරනවා. මරණින් මත්තේ සුගති යනවා. සුගතියේ ඉඳන් මනුස්ස ලෝකයේද එයාට පින්වත්නි නිරෝගීමත් ජීවිත ලැබෙනවා. සමහර අයට තියෙනවා පින්වත්නි ඒ කොච්චර බෙහෙත් කළත් එයාට අසනීපය සුව වෙන්නේ නැති ලෙඩ රෝග බහුලයි ඉන්නවා. ඉතින් මේ විදිහට එයයි සසරේ තමන් මේ කරගත්තු දේවල් තමයි තමන් විඳින්නේ. ඉතින් තමන් කල්පනා කළ යුත්තේ තමන් එහෙම කෙනෙක් නම් පින්වත්නි මේ ජීවිතේ කොයිම මොහොතකවත් සත්තුන්ට හිංසා නොකර වාසය කරන්නට ඕන. ඒ වගේම සත්තුන් හිංසාවෙන් පෙළෙනවා නම් එයව නිදහස් කරවන්නට ඕන. ඒකේ විපාකෙ හැටියට තමන්ට නිරෝගී සම්පත්තිය ලැබෙනවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා ස්වාමීනි සමහර අය ඉන්නවා දීර්ඝායුෂ භවින් යුක්තයි. සමහර අය කෙටි කාලෙකින් මැරිලා යනවා. මේකට හේතුව බුදුරජාණන් වහන්සේ වදාලා සමහර අය ඉන්නවා මනුස්ස ලෝකේ ප්‍රාණඝාතය කරනවා, සත්තු මරනවා, ලී වැකුණු අතින් වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මරණින් මත්තේ දුගතිය ගිහින් උපදිනවා. මනුස්ස ලෝකයේ උපදීද අල්ප ආයුෂෙන් යුක්තයි. එහෙනම් අල්ප ආයුෂ ලබන්න හේතුවක් තමයි
සත්ව ඝාතනය කිරීම. ඊළඟට දීර්ඝායුෂ බව ලබන්න හේතුව තමයි පින්වත්නි මනුස්ස ලෝකේ ඉන්නකොට සතුන් මරන්නේ සත්තුන්ට දයානුකම්පීව හිතානුකම්පීව වාසය කරනවා. මෙසිත පතුරුමින් වාසය කරනවා. මරණින් මත්තේ සුගති යනවා. මනුස්ස ලෝකේ උපදීද දීර්ඝායුෂ භව ලබනවා. එහෙනම් දීර්ඝායුෂ භව ලැබීමේ රහස තමයි සත්ව ඝාතනයෙන් වැළකීම. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා ස්වාමීනි සමහර අය දුප්පත් සමහර අය පොහොසත්. මේකට හේතු දෙකක් තියෙනවා. දුප්පත් වෙන්න මේ හේතු දෙකෙන් පළවෙනි එක තමයි හොරකම් කිරීම. කොමිස් ගැසීම. මේ යම් කිසි මිනිසෙක් මනුස්ස ජීවිතයක් ලබලා හොරකමින් වාසය කළොත් අන්සතු දේ තමන් කඩා වඩා ගත්තොත් කොමිස් ගැහුවොත් එයයි මරණින් මත්තේ යන තැන තමයි දුගතිය. දුගතිය තමන් කැමති වුණත් අකමැති වුණත් එයයිට උරුම වන දේ තමයි දුගතිය. මේ ජීවිතයේදී රජේ වේවා පුජ්‍යලික වේවා තමන් ධාර්මිකව හම්බ කරන්නේ නැතුව අයථාකම වලින් හොරකමෙන් වංචාවෙන් මුදල් උපදිනවා නම් එයයිට ඒ මුදල් වලින් උපරිම සැප ලබන්න පුළුවන් වෙන්නේ මේ ජීවිතේ විතරයි. ඊළඟ ජීවිතේ එක්ක දුගතියේ මොකක් හරි පිනකට මනුස්ස ලෝකේයිද ධනේ නම් ලැබෙන්නේ නැහැ. ඒක තමයි මේ ජීවිතවල ස්වභාවය. තමන් කරන දේ තමයි තමන්ට ලැබෙන්නේ. එනිසා සොරකම් කරොත් එහෙම ඒකේ විපාකයක් ඇටියට දුගතිය යනවා. පින්වත්නි ඒ දුගතිය ඉපදෙලා මනුස්ස ලෝකේ මේ උපත ලැබුවොත් එහෙම දුගී දුප්පත් වෙලා උපදිනවා. කන්න නැහැ. ඇඳුමක් ලැබෙන්නේ නැහැ. අනිත් අයගේ දිහා බලා හූල් ඉන්න වෙනවා. ඒක තමයි ස්වභාවය. එනිසා පින්වත්නි හොරකමින් වළකින්නට ඕන. ඊළඟට දුප්පත් වෙන්න හේතුවක් තමයි දන් නොදීම, මසුරු බව. දැන් මේ ජීවිතේ අපිට යමක් තියෙනවා නම් පොඩි දේ හරි කමක් නැහැ. අපි දන් දීම කියන එක පුරුදු කරන්නට ඕනේ. අත්හැරීම පුරුදු කරන්නට ඕනේ. දීපු දේ තමයි Tamanට ලැබෙන්නේ. දන් දීමෙන් තමයි Tamanට ලැබෙන්නේ. ඒ සමහර අය අපි දැකලා තියෙනවා දන් දෙන මිනිසුන්ටත් ගරහනවා. යමෙක් දානි දෙනවා නම් ඒ අයටත් ගරහනවා. යමෙක් අතහරිනවා නම් ඒ අයටත් ගරහනවා. පින්වත්නි ඒ අය විශාල පවක් තමන්ගේ ජීවිතයට රැස් කර ගන්නවා. පින්වත්නි ඒ නිසා මේ දුප්පත් බවට හේතුවක් තමයි දන් නොදීම. අපි මේ ජීවිතේ දන් දීම කියන එක හොඳට පුරුදු කරන්නට ඕන. ඒ දීම තුල තමයි අපට ලැබෙන්නේ. දැන් ඔබ දැකලා ඇති සමහර උදවිය හොඳට යහන වහන තියෙනවා. හොඳ ගෙවල් දොරවල් තියෙනවා. එයිට මේ යහමින් සැපසී වාසය කරන්න ලැබෙනවා. ඒ පින්වත්නි සසරේ දන් දීම නිසා සමහර අයට මේ හරියමං ගයක් දොරක් හදාගන්න බෑ. යහන වහනයක් ගන්න බෑ. ඉඩකඩම් නැහැ. ඒ වගේ මුදල් හදල් නැහැ. මේ කෑම ටික පවා උපයාගන්නේ බොහොම අමාරුවෙන් දුක්ඛිත ජීවිත ගෙවනවා. ඒකට හේතුව තමයි සසරේ දන් නොදීම. ඒ නිසා පින්වත්නි එවැනි ජීවිත අපි ලැබුවා නම් ඒ ලැබලා තියෙන්නේ මේ දන් නොදීමත් දන් දීමත් කියන
මේ කරුණු දෙක මත. එනිසා මේ දන් දෙනකොට අපිට දෙන්න බැයි නම් අපි අනුමෝදන් හරි වෙන්නට ඕන. ඒ අනුමෝදන් වීම තුළ හරි අපට පින් රැස් වෙනවා. එනිසා දෙන දේට ගරහන්න එපා. මේ යමෙක් දානි අත්හැරලා දෙනවා නම් ඒකෙන් සතුටු වෙන්න. දුක් වෙන්න එපා. තමන් මතක තියාගන්න තමන් මේ සසරේ යන්නේ කර්මයේ දායාද කරගෙන කියලා. ඒ කාරණේ අපි හොඳට මතක තියාගන්නට ඕන. එහෙනම් දුප්පත් පොහොසත් භවයේ රහස තමයි හොරකම් කිරීමත්, හොරකම් නොකිරීමත්, දන් දීමත්, ඒ වගේම දන් නොදීමත්. ඊළඟට ඇහුවා ස්වාමීනි සමහර අය ඉන්නවා මේ බොහොම අවලස්සනයි. සමහර අය ඉන්නවා බොහොම පියමනාපයි. දැක්කම ඒ ගැන පියමනාප හිතක් ඇති වෙන්නේ. ස්වාමීනි මේකට හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා සමහර අය ඉන්නවා මනුස්ස ලෝකයේ ඉද්දී දුෂ්ට හිතින් වාසය කරනවා. හැම වෙලාවෙම කිපෙනවා. එයාට කරුණක් ඕනින් නැහැ කිපෙන්න. ළඟින් ගියා නම් ඒකටත් කිපෙනවා. තරහ ගන්නවා. අමනාප ඇති කර ගන්නවා. වෛරය ඇති කර ගන්නවා. බද්ධ වෛරය ඇති කර ගන්නවා. පලි ගන්නවා. කොඩි විනයක් හරි කරනවා. ඉතින් පින්වත්නි මේ දුෂ්ට හිත අපිට කොයිතරම් බලපෑමක් කරනවාද කියලා කියන්නේ ඒ දුෂ්ට හිත මුල් කරගෙන මරණින් මත්තේ දුගතිය ගිහින් උපදිනවා. ඒකයි මේකේ ස්වභාවය. පින්වත්නි දුගතිය ඉපදිලා මනුස්ස ලෝකේයිද අවලස්සන වෙලා උපදිනවා. අර දුෂ්ට හිත හේතු කරගෙන මරණින් මත්තේ දුගතිය උපදිනවා. මනුස්ස ලෝකේ එයිද ඒ දුගතියෙන් මිදිලා අවලස්සන වෙලා උපදිනවා. එහෙනම් අවලස්සන වීමේ රහස තමයි මේ දුෂ්ට හිතින් කිපුණ හිතින් තරහාගෙන වාසය කිරීම. එනිසා පින්වත්නි තරහා පුරුදු කරන්න එපා. දුෂ්ට හිත පුරුදු කරන්න එපා. හැමෝම ගැන මෛත්‍රී හිතින් වාසය කරන්න. ඔබට දුෂ්ට හිතක් තියෙනවා නම් ඒ දුෂ්ට හිත දැම්මම අතහරින්න. ඒක නැත්තම් ඒ පාඩුව ඔබේ අසල්වැසියාවත්, ඔබේ ඥාතින්වත්, ඔබේ ස්වාමි පුරුෂයාවත්, දරුවෝවත්, නැත්තම් ස්වාමි දියණියවත් මේ කවුරුවත් ඔබේ රැස් කරගන්න දේ විපාක විඳින්නේ නැහැ. ඒක විඳින්නේ තමන්මයි. ඊළඟට පින්වත්නි ලස්සන වීමේ රහස තමයි දැන් අපි ලෝකේ මෙහෙම ප්‍රභේද දකිනවා. සමහර අය ඉන්නවා අවලස්සනයි. සමහර අය ඉන්නවා ඊ타ත්ම ලස්සනයි. ඒ ලස්සන වෙන්න මේ හිත ඇදිලා යන රූප සම්පත්තියක් කෙනෙකුට ලැබෙන්න ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා හේතුව තමයි එය සසරේ මෛත්‍රී හිතින් වාසය කිරීම. මනුස්ස ලෝකෙෙද්දි තරහ ගන්නෑ. කිසිම දෙයකට කිපෙන්නේ නැහැ. අමනාප වෙන්නේ නැහැ. එයාට බැන්නොත් එයා hina වෙලා ඉන්නවා. ගැහුවත් අපහාස කළත් එයා අපහාස කරන්නේ නැහැ. ගහන කෙනාට පෙරලා ගහන්න යන්නේ නැහැ. මෛත්‍රී හිතින් වාසය කරනවා. ඒකේ විපාකයක් හැටියට මනුස්ස ලෝකේ එයා සුගතිය උපදිනවා. මනුස්ස ලෝකේ ආවොත් ලස්සන රූපයක් ලැබෙනවා. එහෙනම් ලස්සන වීමේ රහස තමයි මෛත්‍රිය. කෙනෙක් ලස්සනට කැමති නම් එයා මෙසිතින් වාසය කරන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටිය සමහර අය මහේසාක්‍යයි, සමහර අය අල්පේසාක්‍යයි. අල්පේසාක්‍ය බව ලබන්න හේතුව තමයි ඉරිසියා කිරීම. අන් අයගේ දේවල් වලට ඉරිසියා කරනවා. මේ තමන්ට සතුටු වෙන්න බෑ
අනිත් කෙනෙක්ගේ සැපයක් දැකලා සතුටු වෙන්න බෑ. කෙනෙක් ලස්සනට ගෙයක් හදනවා නම් ඒක දිහා බලලා සතුටු වෙන්න බෑ. ඉරිසියා කරනවා. දුෂ්ට හිත් ඇති කර ගන්නවා. අනේ මුන් වෙනසෙනවා නම් කියලා හිතනවා. ඊට පස්සේ කෙනෙක් හොඳට ඉගෙන ගන්නවා නම් දරුවෙක් ඒකෙන් සතුටු වෙන්න බෑ. මුණාහාරි කරලා අපහාසාරි කරනවා. එහෙම නැත්නම් කොඩිවිනියක් හරි කරලා ඒක නැති කරලා දාන්න තමයි බලන්නේ. මොකක්ද හේතුව? ඉරිසියාව. කෙනෙක් හොඳට ව්‍යාපාරයක් දියුණු කරනවා නම් ඒක දිහා බලලා සතුටු වෙන්න බෑ. කෙනෙක් හොඳ වාහනයක් ගන්නවා නම් ඒ හොඳ වාහනයක් පාවිච්චි කරනවා නම් ඒක දිහා බලලා සතුටු වෙන්න බෑ. කෙනෙක් හොඳ රැකියාවක් කරනවා නම් කෙනෙක් හොඳ පෞල් ජීවිතයක් ගෙවනවා නම් කෙනෙකුට හොඳ දරුවන් ඉන්නවා නම් මේව දිහා බලලා සතුටු වෙන්න බැරිකම තමයි ඉරිසියාව කියලා කියන්නේ. ඒ ඉරිසියාව හේතු කරගෙන මරණින් මත්තේ දුගතියේ උපදිනවා. මනුස්ස ලෝකයේ උපදීද්ද අල්පීය සාක්‍ය භව තමයි ලැබෙන්නේ. කවුරුත් ගණන් ගන්නෑ යාව. මනුස්ස ලෝකයේ උපදීද අඩුමතර මේ තමන්ගේ ගෙදර අයවත් තමන්ව ගණන් ගන්නේ නෑ. අල්පීය සාක්‍ය භව ලැබෙනවා. මහී සාක්‍ය භව ලැබෙන්න මේ හේතුව තමයි ඉරිසියා නොකිරීම. අනිත් අයගේ සැපේ දැක දැක සතුටු වෙනවා. කෙනෙක් ලස්සනට ගෙයක් හදනවා නම් සතුටු වෙනවා. අනේ කොච්චර හොඳයිද? කෙනෙක් හොඳ වාහනයක් දිහා යනවා බලලා මෙයා සතුටු වෙනවා. හොඳට ඉගෙන ගන්න දිහා බලලා සතුටු වෙනවා. කෙනෙක් හොඳට ජීවත් වෙනවා නම් ඒක දිහා බලලා සතුටු වෙනවා. යමක් හේතු කරගෙන සැපයක් ලබනවා නම් ඒ සැපේ දිහා බලලා සතුටු වෙනවා. ඒ සතුටු වීම තමයි පින්වත්නි මේ ඉරිසියා නොකිරීම කියලා කියන්නේ. ඒකේ විපාකේ හැටියට Tamanට සුගතියේ උපදිනවා. මනුස්ස ලෝකයේ ආවොත් එම මහීසාක්‍ය බව ලැබෙනවා. ඊට පස්සේ සමහර අය ඉන්නවා මේ හීන කුලවල උපදිනවා. සමහර අය ඉන්න උසස් කුලවල උපදිනවා. හේතුව තමයි මනුස්ස ලෝකයේ ඉදී සමහර අය ඉන්නවා ඒ අය මනුස්ස ලෝකයේ ගත කරද්දී මේ ගරු කළ යුතු කෙනාට ගරු කරන්න දන්නේ නැහැ. පිදිය යුතු කෙනාට පුදන්න දන්නේ නැහැ. සමහර අය දෙමව්පියන්ට ගරු කරන්නේ නැහැ, වැඩිහිටියන්ට ගරු කරන්නේ නැහැ, ගුරුවරුන්ට ගරු කරන්නේ නැහැ, සමනක් බ්‍රහ්මණයන්ට ගරු කරන්නේ නැහැ. එයා තමන් ආසනයේ පිරිනමිය යුතු නම් කෙනෙකුට එයාට ආසනයේ පිරිනමන්නේ නැහැ. මග දී යුතු නම් යමෙකුට එයාට මග දෙන්නේ නැහැ. යමෙක් කෙනෙකුට තමන්ට වැඩිමහල් නම් නැගිටිය යුතු නම් නැගිටින්නේ නැහැ. මාන්නින් වාසය කරනවා, උඩඟු බවින් වාසය කරනවා. යමෙකුට වැඳ යුතු නම් වඳින්නේ නැහැ. වඳින අයටත් ගරහනවා. පින්වත්නි, මේ ඉඳලා මරණින් මත්තේ දුගතිය යනවා. මනුස්ස ලෝකයේද එයයි උපදින්නේ හීන කුලවල. සමහර අය ඉන්න උසස් කුලවල ගිහිල්ලා උපදිනවා. උසස් කුලවල ගිහින් උපදින්න හේතුව තමයි එයයි මනුස්ස ලෝකේ වාසය කරද්දී වැඳිය යුතු කෙනාට වඳිනවා. පිදිය යුතු කෙනාට පුදනවා. සත්කාර කළ යුතු කෙනාට සත්කාර කරනවා. දෙමව්පියන්ට ගරු කරනවා. වැඩිහිටියන්ට ගරු කරනවා. මේව ගුරුවරුන්ට ගරු කරනවා. වැඩිහිටියන්ට ගරු කරනවා. සමනක් බ්‍රහ්මණයන්ට ගරු කරනවා. වන්දනාමාන කරනවා. ඒකේ විපාක තමයි පින්වත්නි තමන් මරණින් මත්තේ සුගතිය උපදිනවා. ඒ හැම කරුණක්ම හේතු වෙනවා සුගතිය උපත කරා යන්න. මනුස්ස ලෝකයේ උපදීද ඒ අයට උසස් කුලවල ගිහිල්ලා උපදිනවා. කර්මයේ ස්වභාවය ඒකයි. ඊට පස්සේ මේ නුවණ ඇති වෙන්නත් නුවණ නැති වෙන්නත් හේතුව තමයි සමහර අය ඉන්නවා
ඒ මනුස්ස ලෝකයේදී සමනක් බ්‍රහ්මණයන් ළඟට ගිහිල්ලා ධර්මය අහන්නේ. ධර්මකරු විමසන්නේ. ඔහි වාසය කරනවා. මරණින් මත්තේ දුගති යනවා. ප්‍රඥාව නම් ලැබෙන්නේ නැහැ. සමහර අය ඉන්නවා එයයි මනුස්ස ලෝකේ වාසය කරද්දී මේ ධර්මය අහනවා. ධර්මයේ විමසනවා. සමනක් බ්‍රහ්මණයන්ගෙන් ගිහිල්ලා අහනවා කුසල් මොනවද? අකුසල් මොනවද? මොනවද අපි පුරුදු කරන්න ඕන? මොනවද අපි පුරුදු නොකළ යුත්තේ? හොඳ දේ මොකක්ද? හොඳ නැති දේ මොකක්ද? යහපත මොකක්ද? අයහපත මොකක්ද කියලා විමසනවා ගිහිල්ලා. ඒ අයට ඒක හේතුවෙන් තමන් දන්නේ නැහැ. තමන් සුගතිය උපදිනවා. මනුස්ස ලෝකයේ උපදීද ප්‍රඥාව ලැබෙනවා. නුවණ ලැබෙනවා. නුවණ ලැබීමේ රහස තමයි පින්වත්නි මේ ධර්මයේ නුවණින් විමසීම. මේ කුසල් මොනවද අකුසල් මොනවද කියලා සෙවීම. එනිසා ඒක නුවණ ලැබෙන්න හේතු වෙන දෙයක්. ඒ දේ අපි පුරුදු කරගන්නට ඕන. ධර්මය අහන්නට ඕන. ධර්මයේ විමසන්නට ඕන. ඒ වගේ තමයි අපට නුවණ ලැබෙන්නේ. ධර්මයේ නුවණින් විමසන කෙනාටමයි නුවණ ලැබෙන්නේ. ඇයි ආලවක යක්ෂය බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා කතංසු ලබතේ පඤ්ඤං ස්වාමීනි ප්‍රඥාව ලබන්නේ කොහොමද? සද්ධානු අරහතං ධම්මං නිබ්බානපත්ත්‍යා සුස්සුසා ලබතේ පඤ්ඤං අප්පමත්තෝ විචක්කනෝ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ප්‍රඥාව ලැබෙන්නේ මේ අරහත් මුනිවරු විසින් දේශනා කරනේ ධර්මයේ සද්ධාවෙන් අහලා අප්‍රමාදීව නුවණින් විමසන කෙනාට කිව්වා මේ ප්‍රඥාව ලැබෙන්නේ. එහෙනම් ප්‍රඥාව ලැබීමේ රහස පින්වත්නි ධර්මයේ නුවණින් විමසීමයි. ඉතින් ওই විදිහට මේ කර්මයේ ස්වභාවය ගැන අපට පෙන්වලා දුන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ තමයි කර්මය ගැන කියලා දුන්නේ. කර්ම විපාක ගැන පෙන්වලා දුන්නේ. මේ විදිහට විපාක ලැබෙන්නේ මේ විදිහයි කර්මය කියලා අපිට පෙන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. ඒක භාග්‍යතුන් වහන්සේගේ පින්වත්නි ඥානයක්. ඒ ඥානෙ තියෙන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි. ඒක තමයි දෙවෙනි තථාගත බලය. තුන්වෙනි තථාගත බලය තමයි පුනිච්ච පරම් භික්කවේ තථාගතෝ සබ්බත් ගාමිනී පටිපදං යථා භූතං පජානාති. යම්පි භික්කවේ තථාගතෝ සබ්බත් ගාමිනී පටිපදං යථා භූතං පජානාති. ඉදම්පි භික්කවේ තථාගතත් තථාගත බලං හෝති. යම් බලං ආගම්ම තථාගතෝ ආසබන්තානං පටිජානාති. පරිසාසු සීයනාදං නදති බ්‍රහ්මචක්කම් පවත්තති. බුදුරජාණන් වහන්සේ වදාලා සියලුම ප්‍රතිපදාවන් ගැන මාර්ගයන් ගැන බුදුරජාණන් වහන්සේට පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධයට පැමිණිලා තමයි ඒ ඥානීයට පැමිණිලා තමයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ජේෂ්ඨත්වයේ ප්‍රකාශ කළේ සිංහනාද කළේ ධර්ම චක්‍රේ ලෝකේට ප්‍රවර්තනය කළේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ නිරේට යන්න තියෙන මාර්ගයක් දන්නවා. තිරිසන් ලෝකයේ උපදින මාර්ගයක් දන්නවා. പ്രേත ලෝකේ උපත කරා යනවා නම් ඒ වැඩපිළිවෙලක් දන්නවා. මනුස්ස ලෝකේ උපදිනවා නම් ඒ වැඩපිළිවෙලක් දන්නවා. තිරිසන් ලෝකේ උපදිනවා නම් ඒ වැඩපිළිවෙලක් දන්නවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ නිරේ උපදිනවා නම් මේ උපත කරා යනවා නම් ඒ වැඩපිළිවෙලක් දන්නවා. නිවන කරා යනවා නම් ඒ වැඩපිළිවෙලක් දන්නවා. පින්වත්නි මේ සියලු මාර්ගයන් ගැන තථාගත බුදුරජාණන් වහන්සේට පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධයට පැමිණිලා තමයි මහන්නී මේ මාර්ගයේ ගියොත් ඔබ දුගති යනවා. මේ මාර්ගයේ ගියොත් එහෙම සුගති යනවා. මේ මාර්ගයේ ගමන් කළොත් එහෙම එයා මහා නිවන සාක්ෂාත් කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වලා දුන්නේ. උන්වහන්සේ දැක්ක සමහර සත්වෝ ඒ වැඩපිළිවෙල තුලම ඉඳලා නිරීට යන හැටි. තිරිසන් ලෝකීට වැටෙන හැටි.
ප්‍රේත ලෝකේ උපත කරා යන හැටි බුදුරජාණන් වහන්සේ දැක්කා. ඔබට මේ මහා මජ්ක්‍ධිම නිකායේ සේනාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කරනවා උපමාවලින් හිටන්. ඔබට මේ දේශනා කියවලා ඔබට ඉගෙන ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දේශනාව තුළ හරියට නිරේ උපත කරා යන එක උන්වහන්සේ වදාලා මේ ගිනි අඟුරු වලක් තියෙනවා. ඒ ගිනි අඟුරු වල වගේ කියලා. ඔන්න ගිනි අඟුරු වලට යන්න මාර්ගයක් තියෙනවා. ඔන්න ඇස් ඇති මිනිස්සෙක් දකිනවා මේ මිනිස්සයා ඒ මාර්ගයේම ගමන් කරමින් ඉන්නවා. ඉතින් මේ ඇස් ඇති මිනිස්සයා කල්පනා කරනවා මේ මිනිස්සයා මේ මාර්ගයේ වෙනස් නොකළොත් අර මාර්ගයේ ගිහිල්ලා අර ගිනි අඟුරු වලට වැටිලා බොහෝසෙයින් දුක් විඳිනවා. පස්සේ කාලේ දකින්නවා අනේ මේ මිනිස්සයා අර මාර්ගයේම ගමන් කරලා ඒක වෙනස් කරන්නේ නැතුව අර ගිනි අඟුරු වලට වැටිලා දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා නිරේ උපත හරියට ওই වගේ කිව්වා. ওই විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා තිරිසන් ලෝකේ හරියට අසූචි වලක් වගේ කිව්වා. പ്രേත ලෝකේ හරියට බුදුරජාණන් වහන්සේ වදාලා වේලිච්ච මේ ගහක් වගේ කිව්වා. කොලාතු නැති මේ පෑවිල්ලට අහුවෙලා කොලාතු නැති මේ වේලිලා ගිය කාන්තාරේ ඉවරුණාට පස්සේ තියෙන ගහක් වගේ කිව්වා. කාන්තාරේ කියන මිනිස්සෙක් ඉන්නවා. ඉතින් මෙයා පිපාසෙන් බඩගින්නෙන් යන්නේ. මෙයා මේ මාර්ගයේ යනවා. ඒ මාර්ගයේ ගිහින් වැටෙන්නේ අර කොලාතු නැති ගහ ළඟට. ඒ ගහ ළඟට ගිහිල්ලා එයාට සීතල සුළං ටිකක් විඳින්න බෑ. අන්න ඒ වගේ කිව්ව പ്രേත ලෝකේ. මනුස්ස ලෝකයේ හරියට සෙවිලි හොඳට මේ කොලාතු විහිදිච්ච ගහක් වගේ. ඒ වගේම දිව්‍ය ලෝක බුදුරජාණන් වහන්සේ වදාළේ හරියට මාලිගාවක් වගේ කියලා. ඒ වගේම නිවන ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ සුන්දර පොකුණක් තියෙනවා. පිරිසිදු ජලයේ තියෙන, පිරිසිදු පැන් තියෙන මේ වනාන්තරයක තියෙන ලස්සන පොකුණක් තියෙනවා. අන්න ඒ වගේ කිව්ව නිවරය. ඉතින් මේ සියලු ප්‍රතිපදාවන් ගැන මාර්ගයන් ගැන අපිට පෙන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. කයින් වචනෙන් මනසින් මේ දේවල් කළොත් ඔබ දුගතිය යනවා, නිරේට වැටෙනවා, තිරිසන් ලෝකයට වැටෙනවා, പ്രേත ලෝකයට වැටෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ මේ ඥාණයෙන් යුක්ත වෙලා. යහපත් දේවල් කළොත් මේ විදියට ඔබ සුගතිය යනවා කියලා අපිට පෙන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ මේ ඥාණයෙන් යුක්ත වෙලා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ තුන්වෙනි ඥාණය. හතරවෙනි ඥාණය තමයි පුඤ්ඤච පරම් භික්කවේ තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති. බුදුරජාණන් වහන්සේට නොඑක් ධාතු ස්වභාවයන් ගැන, අනේක ධාතු ස්වභාවයන් ගැන බුදුරජාණන් වහන්සේට පරිපූර්ණ වූ අවබෝධයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන තමයි අපට වදාළේ ධාතු ස්වභාවය ගැන. හරියට බුදුරජාණන් වහන්සේ වදාලා අපවිත්‍ර දේවල් එක්කම එකතු වෙනවා. පිරිසිදු දේවල් එක්කම එකතු වෙනවා. ආන් මේ වගේ මේ සත්‍යය සැසඳිලා යන්නේ, එකතු වෙලා යන්නේ ධාතු ස්වභාවයකින්. අපිරිසිදු දේ කරන, අපවිත්‍ර දේවල් කරන උදවිය ඒවත් එක්කමයි එකතු වෙලා යන්නේ. දැන් ප්‍රාණඝාතය කරන, සොරකම් කරන, වැරදි කාම සේවනයේ දෙන, දුස්සීල ජීවිත ගත කරන කෙනා ඒ වගේ ස්වභාවයෙන් යුතු කෙනෙක් එක්කමයි එකතු වෙන්නේ. සිල්වත් කෙනා සිල්වත් කෙනෙක් එක්කමයි එකතු වෙන්නේ. අසද්ධාවන්ත කෙනා අසද්ධාවන්තයත් එක්කම එකතු වෙන්නේ. සද්ධාවන්ත කෙනා සද්ධාව තියෙන කෙනත් එක්කම එකතු වෙන්නේ. ඒ වගේම දහම් දැනුම නැති කෙනා දහම් දැනුමක් නැති කෙනෙක් එක්කමයි එකතු වෙන්නේ. බහුසුත කෙනා බහුසුත කෙනත් එක්කමයි එකතු වෙන්නේ. නුවණ නැති කෙනා නුවණ නැති කෙනත් එක්කමයි එකතු වෙන්නේ. නුවණ තියෙන කෙනා නුවණ තියෙන කෙනත් එක්කමයි එකතු වෙන්නේ. මේ ධාතු ස්වභාවයක් මේක අවබෝධ කළේ බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ ධාතු ස්වභාවයන් ගැන අපට පෙන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ.
ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ ධාතු ස්වභාවයන් ගැන අපිට ගැඹුරින් පෙන්වලා දුන්නා. මහන්නේ මේ ඇස ධාතු ස්වභාවයක්, රූපේ ධාතු ස්වභාවයක්, ඇසේ විඥානී ධාතු ස්වභාවයක්. ඒ විදිහට මේ කන, නාසය, දිව, කය, මනස මේ ඒ වගේම බාහිර මේ විඥානය කියන මේ ස්වභාවයේ ධාතු ස්වභාවයන් හැටියට පෙන්වලා දුන්නා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු මේ විදිහට ධාතු ස්වභාවයන් පෙන්වලා දුන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේට මේ ධාතු ස්වභාවයන් ගැන පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධයට පැමිණිලා තමයි තථාගතයන් වහන්සේ සිංහනාද කළේ, බ්‍රහ්ම චක්‍රේ පැවැත්වේ. ඒ නිසා පින්වත්නි, ඒ ඥානයන් ගැන ඔබේ හිත පහදවා ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පුනච පරම් භික්කවේ තථාගතෝ සත්තානං නානාදි මුත්ති කතං යථා භූතං පජානාති. මේ සත්‍යයන්ගේ නොයෙක් ආසාවන් පිළිබඳව බුදුරජාණන් වහන්සේට පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධයට පැමිණිලා තමයි බුදුරජාණන් වහන්සේ සිංහනාදය කළේ. ඒක තථාගතයන් වහන්සේගේ පස්වෙනි තථාගත බලය. ඊළඟට හයවෙනි තථාගත බලය තමයි පුනච පරම් භික්කවේ තථාගතෝ පරසත්තානම් පරපුග්ගලානම් ඉන්දිය පරෝ පරියත්තං යථා භූතං පජානාති. පින්වත් මහණනි, සත්‍යයන්ගේ මේ ඉන්ද්‍රියන්ගේ ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේට පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. කෙනෙක් තුල මේ ගුණයන් තියෙනවා, මේ ගුණයන් යා තුල නැහැ කියලා දකින්න පුළුවන්නේ බුදුරජාණන් වහන්සේටමයි. ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානී තියෙන භාග්‍යතුන් වහන්සේටමයි. භාග්‍යතුන් වහන්සේ ලෝකයේ දිහා දැක්කේ නිලුම් වලක් වගේ. හොඳට පිපිච්ච නිලුම් තියෙනවා. හොඳට මෝරපු මේ නිලුම් තියෙනවා. වතුර යට නිලුම් තියෙනවා. වතුරෙන් උඩට මතුවෙච්ච නිලුම් තියෙනවා. වතුර යටම තියෙන නිලුම් තියෙනවා. සත්‍යයත් හරියට ඒ වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සමහර අයගේ ස්වභාවය දැක්කා. සමහර අයට සද්ධා ඉන්ද්‍රිය පෙබලයි. සමහර අයට විරිය ඉන්ද්‍රිය පෙබලයි. සමහර අයට සති ඉන්ද්‍රිය පෙබලයි. සමහර අයට ප්‍රඥා ඉන්ද්‍රිය පෙබලයි. සමහර අයට සමාධි ඉන්ද්‍රිය පෙබලයි. මේක දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේට. සමහර අයට මේ හැකියාව තියෙනවා, එයාට මේ හැකියාවක් නැහැ කියලා දකින්න පුළුවන්. සමහර අය තුල ඉන්ද්‍රිය ධර්මයන් නැහැ කියලා දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේට. ඒක බුදුරජාණන් වහන්සේගේ තුල පවතින ඥානයක්. ඒ ඥානයට පැමිණිලා තමයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ජේෂ්ඨත්වයේ සිංහනාද කළේ, ධර්ම චක්‍රයේ පැවැත්වේ. බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්න. ඊළඟට පින්වත්නි, බුදුරජාණන් වහන්සේට පුළුවන් පුනච පරම් භික්කවේ තථාගතෝ ධ්‍යාන විමුක්ඛෝ සමාධි සමාපත්තීනං සංකිලේසානං වෝදානං උට්ටානං යථා භූතං පජානාති. බුදුරජාණන් වහන්සේට මේ ධ්‍යාන විමුක්ත සමාධි සමාපatti මේවා මේ අපිරිසිදු වෙන හැටි, පිරිසිදු කරගන්න හැටි, මේ වගේ නැගී සිටින හැටි බුදුරජාණන් වහන්සේට පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. එහෙනම් මේ සමාධි සමාපatti, මේ ධ්‍යාන විමුක්ත, මේ හැම දෙයක්ම අපි ඉගෙන ගත්තේ බුද්ධ දේශනා තුළින්. බුදුරජාණන් වහන්සේ තමයි පෙන්වලා දුන්නේ. ඒ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ඥාණයෙන් යුක්ත වෙලා. ඒ සියලු දේවල් සාක්ෂාත් කරගෙනයි ශාස්ත්‍රුන් වහන්සේ අපට වදාළේ. ඉතින් පින්වත්නි, මේ ඥාණය බුදුරජාණන් වහන්සේ සමන්විතයි. උන්වහන්සේට මේ ධ්‍යාන සමාධි සමාපatti මේ වගේ කොහොමද මේවට සමවදින්නේ? කොහොමද මේ වගේ නැගී සිටින්නේ? කොහොමද මේ දේවල් අපිරිසිදු වෙන්නේ? ධ්‍යාන වලට තියෙන කණ්ඨක මොනවාද? හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ මේ ඥාණයෙන් යුක්ත වෙලා. සමාධිය ගැන අපිට වදාළේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ඥාණයෙන් යුක්ත වෙලා. ධ්‍යාන ගැන, විමෝක්ෂ ගැන, සමාපatti ගැන මේ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සමාපත්තියෙන් යුක්ත වෙලා. ඒක තථාගතයන් වහන්සේගේ තථාගත බලයක්.
පින්වත්නි ඒක ගැන වාද කරන්න ලෝකේ කිසිම කෙනෙක් නැහැ. බුදුරජාණන් වහන්සේට මේ ඥානෙ නැහැ, මෙවැනි ඥානෙන් යුක්ත නැහැ කියලා කියන්න ලෝකේ කිසිවෙකුට බෑ. මේ සමාධිය ගැන දන්නේ නැහැ කියලා කියන්න ලෝකේ කිසිවෙකුට බෑ. බුදුරජාණන් වහන්සේ දැනගෙන දැකගෙනමයි භාග්‍යතුන් වහන්සේ වදාළේ. ඒ නිසා මේ තථාගත බලය ගැන ඔබ සිත පහදවා ගන්න. ඒක තමයි 7 වෙනි තථාගත බලය. 8 වෙනි තථාගත බලය තමයි පුණ්‍යච පරම් භික්කවේ තථාගතෝ. බුදුරජාණන් වහන්සේ මේ අනේක විහිතම් පුබ්බේ නිවාසං අනුස්සරති. නොයේ ජීවිත ගත කරපු හැටි සිහි කරන්න පුළුවන්. ජීවිත 1ක් 2ක් 3ක් 4ක් 5ක් 10ක් 20ක් 50ක් 100ක් දහසක් එවැගේම ලක්ෂ ගණන් සංවට්ට කල්ප විවට්ට කල්ප සංවට්ට විවට්ට කල්ප ගණන් ආපස්සට සිහි කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට අතීතයේ සිහි කරන්න පුළුවන් හැකියාවට කියනවා පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා. ඒ ඥානය පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ 8 වෙනි තථාගත බලය. 9 වෙනි තථාගත බලය තමයි බුදුරජාණන් වහන්සේ මේ චතුූපපාත ඥානෙන් යුක්තයි. මේ සත්‍යයා කයින් වචනෙන් මනසින් දුච්චරිතය කරලා දුගතිය උපදින හැටි, කයින් වචනෙන් මනසින් සුචරිතය කරලා සුගතිය උපදින හැටි දකින්න පුළුවන්. සුරවරණ දුර්වරණ එවැගේම සුගති දුගති මේ ලෝකවල උපදින හැටි දකින්න පුළුවන්. උස් පහත් ලෝකවල උපදින හැටි දකින්න පුළුවන්. ආන්නේ ඥාණයෙන් යුක්ත වෙලා තමයි බුදුරජාණන් වහන්සේ සිංහනාද කළේ, ධර්ම චක්‍රයේ පැවැත්වුවේ, උන්වහන්සේගේ ජේෂ්ඨත්වයේ ප්‍රකාශ කළේ. ඒක පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මේ 9 වෙනි තථාගත බලයයි. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ 10 වෙනි තථාගත බලය තමයි පුණ්‍යච පරම් භික්කවේ තථාගතෝ ආසවානං කයා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. බුදුරජාණන් වහන්සේ මේ ආස්තවයන් අවබෝධ කරගෙන අනාස්ව මේ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේම ලබාගෙන වාසය කළා. බුදුරජාණන් වහන්සේ දුක අවබෝධ කළා. දුකේ හට ගැනීම අවබෝධ කළා. දුක නැතිවීම අවබෝධ කළා. දුක නැතිවන මාර්ගය අවබෝධ කළා. ආශ්‍රව අවබෝධ කළා. ආශ්‍රයන්ගේ හට ගැනීම අවබෝධ කළා. ආශ්‍රව නැති වෙන හැටි අවබෝධ කළා. ආශ්‍රව නැතිවන මාර්ගය අවබෝධ කළා. කාමාශ්‍රව, භවශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන සියලු ආශ්‍රයන් බෝධි මූලයේදී ප්‍රහාණය කරලා ආසවක්කේ ඥානී බුදුරජාණන් වහන්සේ සාක්ෂාත් කළා. ඒක තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ තුල තියෙන 10 වෙනි තථාගත බලය. ආන්නුයි තථාගත බල 10න් යුක්ත වෙලා තමයි ඉමානිකෝ භික්කවේ දස තථාගතස්ස තථාගත බලානි යේ බලේ සමන්නාගතෝ තථාගතෝ ආසබං තානම් පටිජානාති පරිසාසු සීයනාදං නදති භක්මචක්කම් පවත්තිති. ඕන්නුයි තථාගත බල 10න් සමන්විත වෙලා තමයි බුදුරජාණන් වහන්සේ ජේෂ්ඨත්වයේ ප්‍රකාශ කළේ. උන්වහන්සේ සිංහනාදේ කළේ මේ ලෝකයට ධර්ම චක්‍රේ නැමැති ඒ චතුරාර්ය සත්‍ය ලෝකයට ප්‍රවර්තනය කළේ ඕන්නුයි තථාගත බල 10න් යුක්ත වෙලා. ඉතින් පින්වත්නි අපගේ සරණ ගිය බුදුරජාණන් වහන්සේ මෙවැනි බලයන්ගෙන් යුක්ත වෙලා තමයි මේ ලෝකයට ධර්මයේ දේශනා කළේ. වෙන ශාස්ත්‍රුන් කියන උදවිය පින්වත්නි මේ බලයන්ගෙන් එක බලයක්වත් ඒ අය සතු නැහැ. නමුත් අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ තථාගත බලයන් ගැන මේ සමන්විත වෙලයි ධර්මයේ දේශනා කළේ. මෙවැනි ඥානයන්ගෙන් යුක්ත වෙලයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. එනිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ ගැනම අපේ හිත පහදවා ගන්නට ඕන. මේ ගුණ සිහි කර කර පහදින්නට ඕන. ඒ පැහැදීම පින්වත්නි හිස් දෙයක් නොවේ.
ඒ පැහැදීම අපට මහත් වූ ලාභයක්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ගැන පුංචි හරි හිතේ පැහැදීමක් තියෙනවා නම් එයාට ඒක මහත් වූ ලැබීමක්. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං. බුදුරජාණන් වහන්සේ යමෙක් බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගනීද එයා අපායේ උපදින්නේ නැහැ කිව්වා. පහය මානුසං දේහං දේවකායම් පරිපූර්ණස්සන්ති. මේ මනුස්ස කය අතහරිනවත් එක්කම එයා සුගතියේ උපදිනවා දෙවියන් අතර උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ ගැනම පහදින්න පැහැදීම ඇති කරගන්න. ඒ පැහැදීම ඔබට බොහෝ කාලයකට යහපත පිණිස පවතී. ඒ පැහැදීම තියෙන ශ්‍රාවකයා තමයි ඒකාන්තයෙන්ම නිවන කරා යන්නේ. ඒ තමයි මේ බුද්ධ ශාසනය තුල තියෙන පළවෙනි අඩිතාලම. ඒ අඩිතාලම නැතුව පින්වත්නි අපිට මේ බුද්ධ ශාසනයේ දීනුව ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඉස්සෙල්ලාම ඇති කරගන්නට ඕනේ ශාස්ත්‍රීය ගෞරවය. ශාස්ත්‍රීය ගෞරවය ඇති කරගන්න නම් ශාස්ත්‍රුන් වහන්සේ කවුද කියලා අපි දැනගන්නට ඕන. මේ දස බල ඥාන ගැන ඉගෙන ගන්නට ඕන. ඉගෙන ගන්නකොට අපේ ශාස්ත්‍රුන් වහන්සේ මොනතරම් පාරිශුද්ධ, මොනතරම් පිරිසිදු, මොනතරම් නිර්මල, මොනතරම් අවබෝධයක් තිබුණ කෙනෙක්ද කියලා අපිට ඡායා මාත්‍රයක් ඇති කරගන්න පුළුවන්. එනිසා පින්වත්නි ඔබටත් මේ දස බල ඥානයන් ගැන ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙන ඒ සද්ධාවට පැමිණලා ඒ බුදුරජාණන් වහන්සේ වදාළේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට ඔබටත් වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අපි සූදානම් වෙන්නේ සතියන්ත සීල භාවනා වැඩසටහනේ මේ සවස වැඩසටහනෙන් කෙටි විරාමයක් ලබා ගන්නට. විරාමයෙන් අනතුරු අද සවස් කාලයේදී භාවනාව ඔබට සමීප කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම රැඳී සිටින්න රූපවාහිනියේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය වගේම ලක්විරු ගුවන්විදුලිය සමග. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.